Hallelujah. Hallelujah. අපි නැවත පෙරළමු උප්පත්ති 21 වෙනි පරිච්ඡේදයට. Let's go back to Genesis chapter 21. ඔබ ගිය බදාදා සිටියේ නැතිනම් If you were not here last Wednesday, මේ අද දවසේ අපි කතා කරන්නේ what we are talking this morning, ගිය බදාදා අපි කතා කරන්නට ආරම්භ කරපු කතාවේ ඉතිරි කොටසයි. what we begin to speak last Wednesday, this is the balance of it. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලන්ට කැමතියි. Because of that, I need to ask ගිය you, බදාදා දේවමෙහි CD එක ලබා ගන්නට කියා. you need to get the CD from last Wednesday's service. උප්පත්ති 21:1 Genesis chapter 21 verses 1. ස්වාමින් වහන්සේ තමන් කියා තිබුණු ලෙස සාරා දෙස බැලූසේක. And the Lord visited Sarah as he had said. අපි තේරුම් ගත්තා මෙතන පාවිච්චි කරලා තිබෙන වචනයක් තිබෙනවා බැලූසේක දෙස බැලූසේක. We understood that there was a word here which said the Lord visited Sarah. ඒකේ තේරුම දෙවියන් වහන්සේ ඇ ගැන සැලකූසේක. The meaning of that is that the Lord took note about her. He took care of her. දැන් ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ පෙරලන්ට එපා ඔබ සටහන් ගන්නවා නම් ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදේ In Acts 10 verses 34, දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා උන්වහන්සේ තරාතිරම් නොබලන දෙවියන් වහන්සේ. the word of God says that God is not a God who He's not a he's respecter. not a respecter of person. උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. He does not look at people in different way. He's a respecter of person. නමුත් මම ඔබට කීවා But I told you, දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම එක වගේ සලකන්නේ නැහැ කියලා. but I told you that he does not treat each and every person in the same way. මම ඒක ඔබට පැහැදිලි කළා. I explained it to you. දෙවියන් වහන්සේ තරාතිරම් නොබලන නමුත් If God is not a respecter of person, නමුත් උන්වහන්සේ හැම කෙනෙකුටම එක විදියට සලකන්නේ නැහැ. but he does not treat every person in the same way. මම ඒකට ඔබට හේතු පෙන්වුවා ගිය බදාදා. Last Wednesday, I showed you reasons for it. මම ඔබට කිව්වා දෙවියන් වහන්සේට බෑ එක විදියට හැම කෙනෙකුටම සලකන්න. I told you that God cannot treat every person in the same way. උන්වහන්සේ ඒ විදියට සලකන්න අකමැති නිසා නොවේ. It's not that he does not want to treat everyone in life, නමුත් උන්වහන්සේ සාධාරණ දෙවියන් වහන්සේ නිසා but because he's a God who is just, උන්වහන්සේට එක ලෙස හැම කෙනෙකුටම එක විදියට සලකන්න බෑ. he cannot treat every person in the same way. උන්වහන්සේට ධර්මිෂ්ඨකමටත් අධර්මිෂ්ඨකමටත් එක විදියට සලකන්න බෑ. He cannot treat the righteous and the unrighteous in the same way. උන්වහන්සේ කැපවීමක් කරන කෙනෙකුටත් කැපවීමක් නොකරන කෙනෙකුටත් එක ලෙස ආශිර්වාද කරන්නේ නැහැ. He cannot bless the person who makes a commitment and the person who does not make a ඒ commitment. නිසා අපි තේරුම් ගන්න ඕනේ උන්වහන්සේ තරාතිරම් නොබැලුවත් උන්වහන්සේ එක විදියට සියල්ලන් ගැන සලකන්නේ නැති බව. Because of that, we need to understand that although he is not a respecter of person, he does not treat every person alike. ආමෙන්. Amen. නමුත් මෙතනදී කියනවා දෙවියන් වහන්සේ සාරා දෙස බැලුසේක. But here it said that the Lord visited Sarah. දැන් දෙවියන් වහන්සේ සාරා ගැන සැලකුවේ ඇය ආබ්‍රහම්ගේ භාර්යාව නිසා නොවේ. Now God did not take note of Sarah or take care of her because she was Abraham's wife. නමුත් දෙවියන් වහන්සේගේ සැලකිල්ල ලබන පිණිස මේ දෙදෙනා ආබ්‍රහම් සහ සාරා යම් දේවල් කළා. But they did, Abraham and Sarah together, they did something that they would receive God's care upon them. ඔබගේ පුද්ගලික ජීවිතයේ හෝ ඔබගේ පෞල් ජීවිතයේ වෙනසක් ඇති කරන පිණිස ඔබට මේ නියමයන් අදාළ කරගන්න පුළුවන්. You can take these things that I'm telling you so that there will be a change in your life and as a person as well. ඔබ තව කෙනෙක් දිහා බලලා ඒ කෙනාට දෙවියන් වහන්සේගෙන් ලැබෙන අනුග්‍රහය හෝ දෙවියන් වහන්සේගෙන් ලැබෙනා වූ සැලකිල්ල දිහා බලලා ඔබ ඊර්ෂ්‍යා වෙනවා නම් ඔබ මෝඩෙක්. If you are going to be jealous by looking at someone else when they receive God's favor upon their lives, then you are a fool. ඔබ ප්‍රඥාවන්තයෙක් ඔබ ඇහුවොත් ඔබට මේ විදිහට දෙවියන් වහන්සේගේ කරුණාව හෝ දෙවියන් වහන්සේගේ සැලකිල්ල ලබන්නට ඔබ මොනවද කර තිබෙන්නේ? You would be a wise person if you ask them, what have you to receive this, what did you do? ඔබ කොහොමද දෙවියන් වහන්සේගේ සැලකිල්ල ලබන්නට ඔබගේ ජීවිතය ඔබ ස්ථානගත කළේ? How did you get your life into one place so that you could receive God's favor on your life? කොහොම මොනවද ඔබ අනුගමනය කරපු පියවර
ඒ ස්ථානයට එන පිණිස. What are the steps that you followed to come to that place? ඒක ඥානවන්ත කෙනෙක් අසන කාරණා. That is a person with wisdom who would ask something. එනිසා මං හිතනවා ඔබ ඥානවන්තයි කියලා. Because of that, I think you are a person with wisdom. මම ඔබට කීවා ඔවුන් කරපු පළවෙනි දේ තමයි I said the first thing he did was, මං කිව්වා ආබ්‍රහම් අන් අය උදෙසා යාඥා කළා. I said that Abraham prayed on behalf of others. ආබ්‍රහම්ගේ පවුලේ ඔහුගේ ජීවිතේ ඔහුගේ නිවසේ තිබුණා වූ ප්‍රශ්නය අමතක කොට ඔහුට වඩා ප්‍රශ්න තිබුණු අය වෙනුවෙන් ඔහු යාඥා කළා. Abraham forgot the problem that he had in his house with his family, and he prayed for somebody that had more problems than he did. අපි දන්නවා මේ වෙන විට ඔවුන් විවාහ වෙලා අවුරුදු ගණනාවක් ගොස් තිබුණත් ඔහුගේ භාර්යාව වන සාරා වඳ ස්ත්‍රියක්. We know that although they have been married for so many years, that his wife Sarah was barren. දෙවියන් වහන්සේ විවිධ අංශ වලින් ඔවුන්ට ආශිර්වාද කර තිබුණා. God had blessed them in various ways. ඔවුන් ඇදහිල්ලේ ගමනක නිරත වුණු පවුලක්. They are a family that walked in faith. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ට මේ දක්වා ඒ භාර්යාවගේ වඳ භාවය ඉවත් කර ඔවුන්ට දරුවෙක් දීලා තිබුණේ නැහැ. But God until now hadn't taken the barrenness from his wife and given them a child. නමුත් ආබ්‍රහම් ධනවත්ව සිටියා. But Abraham was rich. ආබ්‍රහම් බලවත්ව සිටියා. He was a powerful person. ආබ්‍රහම් ප්‍රසිද්ධ චරිතයක්ව සිටියා. He was a famous person. නමුත් ඔහුගේ නිවසේ ඒ සියල්ල තුල ඔහුට ලොකු ප්‍රශ්නයක් තිබුණා ඔහුගේ භාර්යාව වඳ නිසා. But in his house, among all those blessings, he had a problem because his wife was මාබඩගේ barren. බදාදා කිව්ව සමහර විට අපේ ජීවිතේ විවිධ අංශ සඵලවත් වෙලා ඇති. Now, the other day I told you that there were so many areas in our life that we must be prosperous. නමුත් යම් අංශ තිබෙනවා වෙන්න පුළුවන් අපේ ජීවිතේත් යම් ආකාර වඳ භාවයන් තිබෙනවා. But there might be some areas in our life that we are also barren. අපි සාර්ථකත්වයක් අත්දකින්නේ නැහැ, සඵලත්වයේ අංශය අත්දකින්නේ නැහැ. We do not see prosperity, we do not see victory. මාබඩ කිව්ව ආබ්‍රහම් අනිත් අයගේ ප්‍රශ්න ගැන මැදහත්කාරකම් කළා. I told you that Abraham was an intercessor about others' problems. මාබඩ පෙන්වුවා 19 වෙනි පරිච්ඡේදයේ 17 සහ 18 පදවලදී ඔව් අබිමෙලෙක්ගේ නිවසේ තිබුණා වූ වඳභාවය ඉවත් කරන පිණිස දෙවියන් වහන්සේට මැදහත්කාරකම් කළා. I showed you in verses 17 and 18, the chapter before that how he prayed about Abimelech's family. අබිමෙලෙක්ට තිබුණු ප්‍රශ්නය ආබ්‍රහම්ට තිබුණට වඩා බරපතල ප්‍රශ්නයක්. The problem that Abimelech had was more than what Abraham had. ඔහුගේ භාර්යාව විතරක් නෙමෙයි වඳ උනේ. It's not only that his wife was barren. ඔහුගේ සියලු දාස දාසීන් සහ ඔහුගේ නිවසට අයිති සියල්ලෝ වඳව සිටියා. Everybody that belonged to his house, all his female servants were barren. නමුත් ආබ්‍රහම් යාඥා කළාම But when Abraham prayed, බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම් යාඥා කළ නිසා අබිමෙලෙක්ගේ නිවසට ආශිර්වාද කළා. the word of God says that because Abraham prayed that God blessed Abimelech's house. ඔබගේ අවශ්‍යතාවය තිබුණත් Even though you have a need, ඔබගේ ප්‍රශ්න මොනවා වුණත් even though you may have problems, අනිත් අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මැදිහත් වෙන්න යාඥා කරන්න පසුබහින්න එපා. do not take a back step to pray on behalf of another person's problems or their needs. අධෛර්ය වෙන්න එපා. ඔබට වඩා අවශ්‍යතාවයන් තිබෙන අය උදෙසා යාඥා කරන්න. Do not get discouraged and not pray for somebody else who has problems more than මේක what මගේ you. ජීවිතය ගැන සැබෑවක්. This is in my life, it is true. මම බොහෝ වෙලාවට මගේ අවශ්‍යතාවයන් ගැන යාඥා කරලා නැහැ. Most often I don't pray on behalf of my needs. ශුද්ධාත්මයන් වහන්සේ මා සමග සාක්ෂි දරනසේක්වා. The Holy Spirit would bear witness with me. නමුත් මම බෝ අයගේ අවශ්‍යතාවයන් උදෙසා සාර්ථකත්වයේ උදෙසා සඵලත්වයේ උදෙසා යාඥා කරනවා. But I pray on behalf of others for their prosperity, for their victory. I pray for others. මම ඔවුන් ගැන යාඥා කරනකොට When I pray for others, දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනවා විතරක් නෙවෙයි. it's not that only the Lord blesses them. මම ඊළඟට පළමුවෙන් මට දෙවියන් වහන්සේ මගේ අවශ්‍යතාවයන් සපයන දෙවියන් වහන්සේ. Even before I could ask, the Lord has met all my needs. හලෙලූයා. Hallelujah. මම එක්තරා නිවසක බයිබල් අධ්‍යයනයක් කරනවා. I'm doing a Bible study in one home. දැන් මේක අහලා කියන්න එපා නේ පාස්ටර් ඔබත් ඇවිල්ලා අපේ ගෙදර අනිවාර්යෙන් බයිබල් පන්තියක් කරන්න ඕන. Now, do not hear this and tell Pastor, please come and have a Bible study in our house. මේ අවුරුද්දක කාලය තුල During this 1 year, ගිය අවුරුද්දත් මේ අවුරුද්දත් අතරේ අවුරුද්දක කාලය තුල between last year and this year, between a period of 1 මේ year, භාර්යාව සහ පුරුෂයා this husband and wife, ඔවුන් වැඩ කරන ආයතනවල in the places that they are working, 8 වතාවකට වඩා ඔවුන්ගේ පඩි වැඩිවීම සහ බෝනස් සහ ඉන්ටෙන්සිව් ලැබී තිබෙනවා. more than 8 times they have received salary increments, bonuses, and various other increments in their life.
අන්තිම එක හම්බුනේ ඊයේ. The last one they got was yesterday. මට මෙසේජ් එකක් එනවා පාස්ටර් මෙච්චර ගානකින් මගේ පඩිය වැඩි වුණා. I receive a message saying, Pastor, with such an amount of money, my salary was increased. දැන් මේ මම කතා කරන්නේ ඩිනාර් 10 20 50 කෑලි ගැන නෙවෙයි. Now I'm not talking about 10, 20, 50 BD amounts. විශාල මුදල් ප්‍රමාණය. It's a big amount of money. දැන් ඕක අහලා කියන්නේ බා ඔබත් ඇවිල්ලා අපේ ගෙදර අනිවාර්යෙන්ම බයිබල් පන්තියක් කරන්න. Now you don't listen to this and tell me that you have to definitely come and have a Bible study in our house. නමුත් ඔවුන්ට උගන්වන ප්‍රතිපත්තෙන් ඔවුන් ක්‍රියාවට දානවා. It's just that what I am teaching them, they are putting it into action. ඒ වගේම දෙවියන් වහන්සේ කැමැත්තෙන් සිටිනවා ඔබගේ ජීවිතය සඵල කරන්න. And the Lord is waiting. He wants to prosper you in your life. ඉතින් අපි දැක්ක ආබ්‍රහම් යාඥා කළා. Now here Abraham prays අනිත් අයගේ ප්‍රශ්න උදෙසා. about the problem of somebody අන් else, අයගේ දියුණුව උදෙසා. about somebody else's prosperity. කවදාවත් ඊර්ෂ්‍යාවෙන්ට වෙපා ඔබ දියුණු වෙන්නේ නැහැ. Do not be jealous, you will never prosper. නමුත් ඒ වෙනුවෙන් අනිත් අයට ආශිර්වාද ඉල්ලලා යාඥා කරන්න. But pray and ask a blessing upon the others' lives. ඔබ දකි දෙවියන් වහන්සේ ඔබව සඵල කරනවා. You would see how the Lord would bless you. හලෙලූයා. Hallelujah. දෙවනි දේ අපි දුටුවා. The second thing we saw was, ගිය බදාදා අපි මේක දුටුවා. last Wednesday we saw දෙවනි පදේ in verses 2. ස්වාමින් වහන්සේ කතා කළ ලෙස සාරාට කළසේක. සාරා ගර්භණීයව ස්වාමින් වහන්සේ කීවා වූ නියම කාලයේදී ඔහුගේ මහලු වයසේදී ඔහු නිසා පුත්‍රයෙකු වැදුවාය. We see that the Lord did for Sarah as he had spoken, for Sarah conceived and bore Abraham a son in his old age, at the set time of which God had spoken to him. අපි කිව්වා දෙවියන් වහන්සේ කියා තිබුණු ලෙස I said that as the Lord had spoken, දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට දී තිබෙන පුද්ගලික පොරොන්දු සුළු කරන්න එපා. every promise that the Lord has given to your life, do not take it as a small things. මා ඔබට ගිය බදාදා කිව්වා ඔබ දෙවියන් වහන්සේගේ වචනයට දක්වන සැලකිල්ල අනුවයි දෙවියන් වහන්සේගේ සැලකිල්ල ඔබට ලැබෙන්නේ. Last Wednesday I told you it's how much care you take for the word of God is how much the Lord is going to care upon you. ඒ නිසා දේ වචනේ කාරණා සුළු කරන්න එපා. Because of that, the things that is in the word of God, do not take it as a very light thing. ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට ඕන කරන සියල්ල මේ පොතේ තිබෙනවා. Whatever you need for your life is in this book for victory in your දෙවියන් life. වහන්සේ කියා තිබුණු ලෙස As the Lord had spoken, උන්වහන්සේ කලාය කියා තිබෙනවා. he said he would do it. මීට පෙර සතියක මා ඔබට ඉගැන්නුවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය ඉෂ්ට කරන්නට බැඳී සිටිනවා. Some weeks back I taught you that the Lord is there. God is bound to fulfill his word. ඒක අපි කියවනවා යෙරමියා පළවෙනි පරිච්ඡේදයේ. We read that in the book of Jeremiah chapter 1. දෙවියන් වහන්සේ යෙරමියාට කියනවා මාගේ වචනය ඉෂ්ට කරන පිණිස මම ඒ ගැන පිපිද සිටිමේ. Here the Lord is telling Jeremiah that I am bound and waiting to fulfill my word. දෙවියන් වහන්සේ ඔබ ගැන යමක් කිව්වොත් උන්වහන්සේ ඒක ඉෂ්ට කරනවා. If the Lord has said something about you, he would do it for you. ඒ නිසා ඒ වචන ඒ පොරොන්දු ඔබ ලැබුවාම ඒව ලියන්න ඕනේ. Because of that, when you receive those words, those promises, you need to write it down. ඔබගේ බයිබලේ අන්තිම කවරේ ළඟ තියෙන පිටුවට පෙරලන්න. Turn to your Bible to the last page next to the cover. එතන මොන හරි ලියලා තිබෙනවද? Is there anything written there? බොහෝ බයිබල් වල හිස් පිටු කීපයක් අන්තිමට තිබෙනවා. In most Bibles, there are a lot of empty pages at the end. ඔබ දන්නවද ඇයි ඒ කියලා? Do you know why it is? බයිබල් සමාගම කොළ නාස්ති කරන නිසා නෙවෙයි. It's not that the Bible Society want to waste papers. එතනදී ඔබ ලියන්ට ඕනේ දෙවියන් වහන්සේ ඔබට පුද්ගලිකව දෙන පොරොන්දු. Here you need to write the personal promises that the Lord is giving you. ඔබගේ පොරොන්දු දිනය සමග ලියන්ට ඕනේ. You need to write that promise with the date. ඒක හරි වැදගත්. It's very important. මට මතකයි අපි බයිබල් විද්‍යාලේ ලංකාව ඉගෙන ගන්න කාලේ I remember when I was studying in the Bible school in Sri Lanka, එක තරුණ ගුරුවරියෙක් ආවා අපේ පන්තියට උගන්වන්නට. there was a young lady, a teacher who came to teach us. මම හිතනවා අපේ බයිබල් විද්‍යාල ජීවිතේ අපි වැඩිම අමාරු කාලයක් දුන්නා නම් දුන්නේ ඒ ගුරුවරියට. I think during our time of Bible study in the Bible school, the hardest time we gave was to this teacher. ඔබ හිතන්න එපා ඔබගේ පාලකතුමා හරි හොඳ කෙනෙක් කියලා. Don't think that your pastor is a good person. මගේ දෙමව්පියන්ට සිද්ධ වුණා මම නිසා අවුරුද්දකදී ගෙවල් 3ක් කුලියට හිටපු ගෙවල් 3ක් මාරු වෙන්න. My parents had to, because of me, they had to change 3 houses during 1 year. ඒ මගේ හොඳකම නිසා. That is because of how good I was.
නමුත් මේ ගුරුවරයා යමක් කිව්වා. But this teacher, she said something. ඇය කිව්වා දෙවියන් වහන්සේ ඔබට කියන පුද්ගලික පොරොන්දුවක් ඔබගේ බයිබලේ ඔබ දැන් පාවිච්චි කරන බයිබලේ ලියන්න කියලා. She said that whatever the Lord is telling you, a promise, you need to write it at the back of your Bible. අපි ඇය සමග වාද කළා. We begin to argue with her. අපිට ඒක කරන්ට ඌමනාවක් නැතිකම නිසා. It's just that we did not want to do it. ඇයව ටිකක් කේන්ති කරන්න ඕන නිසා. It was because we wanted to make her angry. අපි ගොන්නේ නැහැ බයිබලේ ලියා තිබෙනවා මේකට කිසිවක් එකතු කරන්නත් එපා. මේකට කිසිවක් අඩු කරන්නත් එපා. ඔබ අපිට උගන්වන දේ අපිට කරන්න බෑ. We told her, no, what you're teaching us we cannot do because the Bible says not to add anything or take off anything from this. අපි නොයෙකුත් දේව ධර්මානුකූල ප්‍රශ්න ගෙනාවා ඇයට. We brought a lot of questions according to the word of God. ඇය අන්තිමට කිව්වා ඔබට ඕන නම් ලියාගන්න නැත්නම් නිකන්. At last she told us, if you all want to write, you all write. If not, just wait. නමුත් එදා රාත්‍රියේ මම පුද්ගලිකව යාඥා කාලයක ඉන්නකොට But that night when I was in my personal prayer time, දෙවියන් වහන්සේගේ ආත්මය මට කතා කළා. the Holy Spirit of the Lord spoke to me. උන්වහන්සේ කිව්වා ඔබ ඒක ලියන්න ඕනේ. He said that you have to write it. මම දෙවියන් වහන්සේ මට කියපු දේ ලිව්වා. I wrote what the Lord said. මා ළඟ තිබෙන බයිබල් වලින් පැරණිම බයිබලය මා ගාව තාම තිබෙනවා. The oldest Bible which I started is still with me. ඒක මම බයිබල් විද්‍යාලේ පාවිච්චි කරපු බයිබලය. That is the Bible that I started in the Bible school. අදටත් මම ඒක දැක්කම මට පැහැදිලි වුණා ඒ ගුරුවරයා එදා උගන්වපු දේ කොයිතරම් සැබෑවක්ද කියන එක. Even today when I look at this, I understand that how important and how true was what this teacher taught us at මක්නිසාද that day. එදා දෙවියන් වහන්සේ මට ලියන්න පොළඹපු දෙයින් මම හිතන්නේ 4න් 3කට වැඩිය අද මගේ ජීවිතේ සම්පූර්ණ වී තිබෙනවා. Because what the Lord has begun to speak to me and that I had written from that day onwards up to 3/4 has already been fulfilled in my life. මේ මෑතකදී මේ ගුරුවරිය මගේ Facebook එකේ මට හමු වුණා. Recently I came across this teacher on my Facebook. අවුරුදු 24කට පමණ පස්සේ මම එයාගෙන් සමාව ඉල්ලලා පණිවිඩයක් ඇරියා. I sent her a message after 24 years asking her forgiveness. මම කොහමද සමාවෙන්ට එදා මම ඔබ විහිළුවකට ගත්තා. නමුත් අද ඔබ කියපු දෙයින් 4න් 3ක් සම්පූර්ණ වී තිබෙනවා. I told her, forgive me. The other day I took you for a joke, but today 3/4 of what I have written has come to pass in my life. දෙවියන් වහන්සේ ඔබට පුද්ගලිකව කියන දේවල් අතපසු කරන්න එපා. What the Lord speaks to you personally, do not take it as is. මම පුද්ගලිකව පාවිච්චි කරන බයිබලයේ සමහර බයිබල් පොරොන්දු වල මම දින දමා තිබෙනවා. In the Bible that I'm reading, the personal Bible, in certain places where promises are, I have put the date. මම ඒවන් නැවත බලනකොට මම සීකරන දෙවියන් වහන්සේ අහවල් දවසේ මට මේ පොරොන්දුව දී තිබෙනවා. When I look back at it, I think, oh, on this day the Lord has given me this promise. බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේ ඔවුන්ට කී ලෙස The Bible says that as the Lord had spoken, සාරාට කළසේක. He did for Sarah. දෙවියන් වහන්සේ යමක් කරන්නට කලින් උන්වහන්සේ නිතරම කතා කරනවා. Before the Lord can do something, He always speaks it out. ඔබ ඒක බයිබලයේ මුල සිටම දකින්න නියමයක්. This is something that you would see right from the beginning of the දෙවියන් Bible. වහන්සේ කිසිවක් කරන්නේ නැහැ උන්වහන්සේ කතා නොකර. He does not do something before He first speaks it. උන්වහන්සේ පළමුව එක ප්‍රකාශ කරනවා දෙවනුව එක කරනවා. The Lord first speaks it out and then He does it. ඒක මුළු බයිබලයේ පුරාම තිබෙන නියමයක්. That is throughout the Bible we see this. උන්වහන්සේ ඔබගේ ජීවිතයට මගේ ජීවිතයට කිසිවක් කරන්නේ නැහැ පළමුව ඒක ප්‍රකාශ නොකර. The Lord does not do something to you and my life first without He speaking it out. ඔබ දන්නවද මම කියපු දේ? Did you hear what I ඒ නිසා said? උන්වහන්සේ ඔබ ගැන කියන දේ ඔබ අල්ලගන්න ඕනේ. Because of that, you need to take hold of what the Lord is telling about you. හලෙලූයා. Hallelujah. අපි දන්නවා යේසුස් වහන්සේ ලූක් 4 සෙනගෝගයට ඇතුල් වුණාම We know when Jesus entered in Luke chapter 4, උන්වහන්සේට යෙසායා පොත දුන්නම when He was given the book of Isaiah, උන්වහන්සේ ඕනෑකමින් ස්ථානයක් තෝරගත්තායි කියා තිබෙනවා කියවන්ට. it says that the Lord Jesus that He chose a page to read in that. තමන් වහන්සේ ගැන ලියා තිබුණු ලෙස As it was written about Him, උන්වහන්සේක කියවලා කීවා අද නුඹලා අසන කල මේක සම්පූර්ණ වුණාය. He said, today while you are hearing this, it is been fulfilled. හලෙලූයා. Hallelujah. දෙවියන් වහන්සේ මොනවද ඔබට කියා තිබෙන්නේ? What is it that the Lord is telling you? දෙවියන් වහන්සේ ඔබගේ යාඥා කාලයේදී ඔබට කතා කරනවද? Does the Lord speak to you during your prayer time? උන්වහන්සේ ඔබට කතා කළේ නැතිනම් ඔබගේ යාඥාව සම්පූර්ණ නැහැ. If the Lord hasn't spoken to you in your prayer time, your prayer is not fulfilled. උන්වහන්සේ ඔබට කතා කළේ නැතිනම් ඔබ යාඥා කරලා නැහැ. If the Lord hasn't spoken to you, then you haven't prayed. තේරුම් ගන්න උන්වහන්සේ ඔබට කතා කළ යුතුයි.
Understand that the Lord has to speak to උන්වහන්සේ you. ඔබට කතා කරන්න ආශයි. He likes to speak to you. මක්නිසාද උන්වහන්සේ ඔබගේ ජීවිතේ යමක් කරන්නට කලින් ඒක ප්‍රකාශ කරන්න ඕන. The reason is that because the Lord, before He does something in your life, He needs to speak it out to you. උන්වහන්සේ කී ලෙස බයිබලයේ කියනවා සාරාට කළසේක. It says, as the Lord had spoken, He did it for Sarah. දැන් දෙවනි පදයට එන්න. Now come to verses 2. අපි දැක්කා නියම කාලයේදී අපි මේක බදාදා කතා කළා. We spoke about the set time. මම කිව්වා දෙවියන් වහන්සේගේ කැමැත්ත දැන ගැනීම එක දෙයක්. දෙවියන් වහන්සේගේ කැමැත්ත සිදු වෙන වේලාව දැන සිටීම තවත් දෙයක්. I told you that it's one thing to know the will of the Lord, and it's another thing to know the time that would happen. බොහෝ අය දේව කැමැත්ත විතරක් දැනගන්න හදනවා. Most people want to know the will of God. නමුත් ඒ කැමැත්ත ක්‍රියාත්මක වෙන්නේ කොයි කාලෙද කියන එක ගැන ඔවුන් සොයන්ට දැනගන්න උත්සාහ කරන්නේ නැහැ. But they do not take time to find out at which time this is going to happen in their lives. දෙවියන් වහන්සේ සෑම දෙයකම වේලාවක් කාලයක් ප්‍රස්තාවක් නියම කර තිබෙන බව බයිබලය අපිට කියනවා. In the Bible it says that the Lord has a time and purpose for everything in our life. අපි දැක්කා ගිය බදාදා දේශනාකාරය 3 1 සහ 11 මේ සත්‍යතාවය ලියවී තිබුණා. Last Wednesday we read in Ecclesiastes 3:1 that this truth has been written there. සෑම දෙයකම කාලයක් තිබෙනවා. For everything there is a time. ඔබ කොච්චර දේව කැමැත්ත දැනගෙන කාලයට පළමුවෙන් ඒක කළාට වැඩක් වෙන්නේ නැහැ. However much you know the will of God and do it before time, it's of no use. මක්නිසාද දෙවියන් වහන්සේට වේලාවක් තිබෙනවා. The reason is that the Lord has a time. හලෙලූයා. Hallelujah. බයිබලයේ කියා තිබෙනවා ඊශ්‍රායල් අතර හිටපු එක ගෝත්‍රයක් ගැන. In the Bible it talks of one of the tribes that was in Israel. ඉස්සාකර් කියන ගෝත්‍රය. About Issachar. ඔවුන් the දැන tribe. සිටියා කියා තිබෙනවා දෙවියන් වහන්සේගේ කාලයන් පිළිබඳව. It says that they knew the time of the Lord. ඔවුන් දැන සිටියා දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන කාලයන්. They knew at what time the Lord would do things. දැන් තවදුරටත් ඒ පදයේ දෙස බලන්න දෙවනි පදේ. Now let's look at verses 2. බයිබලයේ කියනවා සාරා ගර්භණීයව දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට කියවුවා වූ නියම කාලයේදී ඔහුගේ මාළු වයසේදී ඔහු නිසා පුත්‍රයෙකු වැදුවාය. It says, for Sarah conceived and bore Abraham a son in his old age at the set time of which God had spoken to him. මේ 21 වෙනි පරිච්ඡේදයේ සිද්ධිය පිළිබඳව විස්තරයක් හේබ්‍රෙව් පොතේ තිබෙනවා. About chapter 21, there is a description in the book of Hebrews. හේබ්‍රෙව් 6 වෙනි පරිච්ඡේදයට එන්න. Come to book of Hebrews, chapter 6. මා කැමති ඔබට යමක් කියවන්න 12 වෙනි පදයෙන්. I like to read to you from verses 12. හේබ්‍රෙව් 6:12. Hebrews chapter 6, verses 12. ඒ වනාහි නුඹලා අලස නොවි ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරුණ කොටගෙන පොරොන්දුව උරුම කරගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වන පිණිසය. It says that you do not become sluggish, but imitate those who through faith and patience inherit the promises. කා ගැනද මෙතන කතා කරන්නේ? About whom do they speak here? 13 වෙනි පදේ මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට පොරොන්දුවක් දුන් කල තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන් ගැනම දිවුරමින්. It says, for when God made a promise to Abraham, because he could swear by no one greater, he swore by himself. මේ ආබ්‍රාම්ට දුන්න පොරොන්දුව ගැන කතා කරන්නේ. This here it speaks about the promise that was given to Abraham. මා ඔබට කිව්වා ඔබට දෙවියන් වහන්සේ දෙන පොරොන්දු තිබෙනවා. I told you that there are promises that the Lord gives දෙවියන් you. වහන්සේ ආබ්‍රාම්ට පොරොන්දුවක් දුන්නා. God gave Abraham a promise. නමුත් ඒ ස්ථාන 12 වෙනි පදේ කියනවා ඒ වනායි නුඹලා අලස නොවි. But in verses 12 it says that you do not become sluggish. මොනවාද අලසකම කියන්නේ? What does it say about sluggish? මොනවාද ආත්මික අලසකම කියන්නේ? What does it speak of spiritually being sluggish? තේරුම් ගන්න ආත්මික අලසකම හා ස්වභාවික අලසකම අතරේ ලොකු වෙනසක් තිබෙනවා. Understand that there is a big difference between spiritually being sluggish and worldly? Being lazy in the natural. Being lazy naturally. දැන් තේරුම් ගනිමු මම ඔබගෙන් අහුවොත් මොකද්ද අලසකම කියන්නේ? ඒකට විරුද්ධ දේ ඔබ කියයි කඩිසරකම. Now you understand, if I ask you what is it to be lazy, what is the opposite of it, you might say to be hardworking. Be hard working or being active. Active. නමුත් ඒක නොවේ ආත්මික අලසකමේ විරුද්ධ පැත්ත. But that is not the opposite of being the spiritual being lazy. ඔබ ගොඩක් සභාවේ ක්‍රියාකාරී කෙනෙක් වෙන්න පුළුවන්. You might be somebody who is very active in the church. ඔබ කඩියෙක් වගේ එහෙට දුවන මෙහෙට දුවන බොහෝ දේවල් වලට ඔබගේ කාලය ශ්‍රමය මුදල් වැය කරලා දුවන පයින් කෙනෙක් වෙන්න පුළුවන්. You might be somebody who is running around and spending your time, your money on it. ඔබ දෙවියන් වහන්සේගේ සභාවට දේවල් කරන්නේ. You might be doing things to the church. To නමුත් the, දෙවියන් වහන්සේ සමහර විට ඔබ දිහා බලලා කියනවා වෙන්න පුළුවන් ඔබ ආත්මිකව අලසයි. but the Lord might be looking at you and saying that spiritually you are lazy. ඔබ කියා එහෙම වෙන්නේ කොහොමද? You might say, how can that be?
මොකක්ද දෙවියන් වහන්සේ අලසකමට විරුද්ධව කියන දේ? Then what is it the opposite that the Lord says for laziness? කොහොමද ආත්මික අලසකම ජයගන්නේ? How do you overcome this being බොහෝ අය spiritually ඔවුන්ගේ lazy? පොරොන්දු හිමි කර නොගන්නේ ඔවුන්ගේ ආත්මික අලසකම නිසායි. Most often people do not receive their promises because of they've been spiritually lazy. ඔවුන් සභාවේ හරිම ක්‍රියාකාරී. In the church they are very active. කඩියෝ වගේ ඒට දුවනවා මේට දුවනවා බොහෝ දේවල් කරනවා. Like these ants, they are running here, running there and doing a lot of things. නමුත් ඔවුන් ආත්මිකව අලසයි. But spiritually they are lazy. ඇයි ඒ? Why is it? මොකද ආත්මික අලසකමේ විරුද්ධ පැත්ත? What is the opposite of being spiritually කොහොමද ආත්මික lazy? අලසකම ජයගන්නේ? How is it that you overcome being ඒ spiritually පදේ lazy? අපිට කියනවා. In that same verse it says, නුඹලා අලස නොවි ඇදහිල්ලද ඉවසිලිවන්තකම කරන කොටගෙන පොරොන්දුව උරුම කරගෙන සිටින්නන්ගේ අඩිපාර යන්නන් වන පිණිස. it says, but imitate those who through faith and patience inherit the promises. කොහොමද ආත්මික අලසකම ජයගන්නේ? How do you overcome being spiritually lazy? කාරණා දෙකක් කරන්න ඕනේ. There's two things you need to do. ඔබ ලබපු පොරොන්දුව ගැන ඇදහිල්ලෙන් හා ඉවසිල්ලෙන් ඔබ කටයුතු කරන්න ඕනේ. You need to work in faith and patience regarding the promise you received. ඇදහිල්ල සහ ඉවසිල්ල. Faith and patience. ඇදහිල්ල සහ ඉවසිල්ල නැති තැන ඉතුරු වෙන්නේ දැඟලිල්ල. Where there is no faith and patience, what is balance is? හොඳයි. There is no word for that. I don't English word. ඒක දේවානුභාවයෙන් ආපු එකක්. That is something that I received from the Holy Spirit. හොඳයි. ඇදහිල්ල සහ ඉවසිල්ල. Faith and patience. ඔබ ඒ විදියටයි දෙවියන් වහන්සේගේ පොරොන්දු ඔබේ ජීවිතයට ලබා ගන්න. That is how you need to receive God's promises in your life. දෙවියන් වහන්සේ ඔබට පොරොන්දු දී තිබෙනවා. The Lord has given you promises. බොහෝ පොරොන්දු තිබෙනවා. Lot of promises. නමුත් ඒ පොරොන්දුව ලබා ගන්න පිණිස ඕන කරන පළවෙනි දේ ඇදහිල්ල. But to receive these promises, the first thing that you need is faith සහ ඉවසිල්ල. and patience. මේ කාරණා දෙක නැති වුණාම අපි අලසයි. When we do not have these two things, we are lazy. ඔබ ඇදහිල්ලෙන් හා ඉවසිල්ලෙන් දෙවියන් වහන්සේගේ පොරොන්දු ලබා ගන්න ඕනේ. You need to receive God's promises with faith and patience. මක් නිසාද? මේක ඊට වැදගත් නිසා. Because this is very important. දේ වචනේ අපිට කියනවා. The word of God it says, 15 වෙනි පදයේම පරිච්ඡේදයේ chapter 6. ඒ හැටියට ඔවුන් ඉවසිල්ලෙන් සිට පොරොන්දුව ලබා ගත්තේය. In chapter 6 verses 15 it says, and so after he had patiently endured, he obtained the promise. දැන් තේරුම් ගනිමු ආබ්‍රහම්ටත් පුදුම දැඟලිල්ලක් තිබුණා. Now understand that Abraham also was very active. He did not have patience. He did not have patience. දෙවියන් වහන්සේ උඩ පොරොන්දුව දුන්න ගමන් මම ඔබට කිව්වා උගීලා ඔගේ බිරිඳට කිව්වා. I told you that as soon as the Lord gave him a promise, he went and told his wife. බිරිඳ කිව්වා ආබ්‍රහම් මට හොඳ අදහසක් ආවා. The wife told him, yes, Abraham, I have a good idea. දැන් දෙවියන් වහන්සේ ඔබට දරුවෙක් දෙනවා කිව්වා නම් Now if the Lord has told you that he would give you a child, අපේ වයසත් ගෙවෙනවා. our age is also going. අපි ගොඩක් try කළා. We tried a lot, නමුත් හරි ගියේ නෑ. but nothing came across. නමුත් මට හොඳ අදහසක් ආවා. But I have a good idea. මගේ සේවිකාව හාගාර් තුලින් ඔබ දරුවෙක් ලබා ගන්න. You need to have a child through Hagar. ආබ්‍රහම් මේ ගැන ගිහිලා දෙවියන් වහන්සේගෙන් ඇහුවේ නෑ. Now Abraham didn't go back and ask the Lord. ආබ්‍රහම් හිතුවා ඔව් මේක බොහොම හොඳ අදහසක්. He thought, yes, this is a very good idea. භාර්යාවගේ අවසරයත් එක්කම තව ගෑණියෙක් ගන්න පුළුවන්. With the permission of my wife, I can have another woman. දැන් එක්කෙනෙක් මගෙන් ඇහුවා අපි ආබ්‍රහම්ගේ වංශය නිසා අපිට ඒ විදිහට බැරිද? Now somebody asked me that because we are from Abraham, can't we do things like this? We are Abraham's descendants, can't we do as Abraham did? මං කෝ ඔබට පුළුවන් කාරණා දෙකක් නිසා. I told you, yes, you can do it on two instances. පළවෙනි එක ඔබගේ භාර්යාව වඳනම්. The first one is if your wife is barren. දෙවෙනි දේ ඒ භාර්යාව ඔබට අවසර දෙනවා නම්. Secondly, if that wife gives you permission. බොහෝ විට ඒක හම්බෙන්නේ නැහැ. Most often you would not receive it. ඒකින්ද මං කෝ ඒ අදහස අතහැර ගන්න. So because of that, I told that person, forget about that idea. දැන් තේරුම් ගනිමු. Now understand. ආබ්‍රහම් ඉක්මන් වුණා දෙවියන් වහන්සේ කියපු දේ වෙනත් ක්‍රමවලින් මනුෂ්‍ය ක්‍රමවලින් ලබා ගන්න. Now here we see that Abraham became quick to do things that the Lord had promised him through various other ways. දැන් දෙවියන් වහන්සේ ඒක වැළැක්ුවේ නැහැ. Now the Lord did not stop that. දෙවියන් වහන්සේට ඕන නම් තිබුණ හාගාරව වඳ කරන්න. Now if God wanted, he could have made Hagar also barren. අපිට කියවන්ට ලැබෙන උන්වහන්සේ අබිමෙලෙක්ගේ භාර්යාව සහ නිවසේ ඉන්න සියල්ලන් වඳ කළා.
We read that in that Jesus, like the Lord, He made everybody in Abimelech's house barren. ඒ නිසා උන්වහන්සේට අමාරු නෑ එක කාන්තාවක් වඳ කරන එක. So because of that, it's not difficult for the Lord to make one person barren, one woman දෙවියන් barren. වහන්සේ ඉඩ හැරියා. But the Lord let it happen. බලන්න සමහර දේවල් දෙවියන් වහන්සේ වළක්වන්න නැතුව ඉඩ හරිනෝ. ඒකෙන් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේගේ අනුමැතිය ඒකේ තිබෙනවා කියන එක. Now there are some things that the Lord just lets it happen, but that does not mean that the Lord is okay with what He is letting it happen. හාගාර් තුරින් ඉස්මායිල් ඉපදෙනවා. Now through Hagar, we see that Ishmael is born. හරි සන්තෝෂයි. Very happy. ආබ්‍රහම් කියනවා මෙන්න ස්වාමිනී මම ඔබට උදව් කළා ඔබගේ පොරොන්දුව ඉෂ්ට කරන්න. Abraham is saying, here Lord, I helped you to fulfill your promise. ඔබ දන්නවා අදටත් ලෝකේ ලොකුම ප්‍රශ්නය එදා ආරම්භ වුණේ පවුලේ. You know that even today, the biggest problem in the world begin with this family. එක මිනිහෙකුගේ ඉවසිල්ල නැතිකම. Because one man did not have patience. අදටත් ලෝකයට ප්‍රශ්නයක් ඉතුරු කරලා තිබෙනවා. Even today, there's a problem that is there in the world. ඔබගේ ඉවසිල්ල නැතිකම බොහෝ ප්‍රශ්න ඔබගේ පරම්පරාවල් වලටත් සභාවටත් සමාජයටත් පවුලටත් හේතුවක් වෙන්න පුළුවන්. When you do not have patience, that would cause a lot of problems to your family, to your society, to your church, to every place. එනිසා කියනවා ඔවුන් ඉවසිල්ලෙන් සිට Because of that, it says that they waited patiently. කවද්ද ඉවසන්න පටන් ගත්තේ? When did they begin to wait patiently? දෙවියන් වහන්සේ උන්ට කිව්වම ඉස්මායිල් නොවේ මගේ ක්‍රමය. When the Lord spoke to them and said that Ishmael is not my way. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා නෑ ඔව් නෙවෙයි. The Lord told Abraham, no, he is not the person. ඔව් නෙවෙයි. It's not him. ඊට පස්සේ උන් ඉගෙන ගත්තා ඉවසන්ට. After that, they begin to learn patience. ඔබේ ජීවිතේ ඔබ වැරදීම් කරලා ඇති. In your life, you would have done various mistakes. ආබ්‍රහම් වගේ ඔබ අනිත් අයගේ උපදෙස් අහලා වැරදි කරලා ඇති. Like Abraham, you would have listened to people and done wrong things. ඔව්ට ලැබුණේ ඒ සමාජයේ අනුව සම්මත උපදේශයක්. What he received was according to that culture, the right thing at that time. ඒ සමාජයේ අනුව ඒ කාලේ තිබිච්ච සංස්කෘතිය අනුව ඒක කිසි වරදක් තිබුණේ නැහැ ඒ ලැබපු උපදෙස්. According to what was there at that time, there was nothing wrong in the advice he received. එනිසා ඒ කාලේ හැටියට හරි දේ කියලා හිතාගෙන වැරදි දෙයක් කළා. Because at that time he thought that according to that time that this is the right thing and he did the wrong thing. ඔබ යමක් තේරුම් ගන්න ඕනේ. Do you understand something? දෙවියන් වහන්සේ කියනවා ඉස්මායිල් නෙවෙයි මම ඔබට වංශයක් උපද්දවන්ට යන මගේ පොරොන්දුව එන්ට යන්නේ ඒ උතුලින් නෙවෙයි. The Lord is telling Abraham, Ishmael is not the person from where my descendants are going to come from. Hallelujah. Hallelujah. ඔබ යමක් තේරුම් ගන්න ඕනේ. You need to understand something. ඉවසිල්ල අවශ්‍යයි. You need to have patience. ඔව් දැනගත්තම මගේ ක්‍රමයට දෙවියන් වහන්සේ කවදාකවත් ආශිර්වාද කරන්නේ නැහැ. ඔව් ඉගෙන ගත්තා. එහෙනම් දෙවියන් වහන්සේ කෙරෙහි ඉවසන්ට. He understood that the Lord is not going to bless me according to my way, so I need to be patient. 10 වෙනි පරිච්ඡේදයට යමු. Let's go to chapter 10. හේබ්‍රෙව් 10:23. In Hebrews chapter 10 verses 23. හේබ්‍රෙව් 10:23. Hebrews 10 verses 23. ඒ ස්ථානයේ මේ ලෙස කියනවා. අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු. මක්නිසාද පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසව සිටිනසේක. It says, let us hold fast the confession of our hope without wavering, for he who promised is faithful. ආබ්‍රහම් හැමෝටම කියා දෙවියන් වහන්සේ මගේ නම වෙනස් කළා. Abraham went around telling everybody that the Lord changed my name. මොකද්ද ඔබගේ නම? මම ජාතීන්ගේ පියා. What is your name? I am the father of all nations. නමුත් එක දරුවෙක්වත් නැහැ. But not even one child. මිනිස්සුන් ඉදිරියේ ඔව් ලොකු විහිළුවක්. In front of people, he became a big joke. ඔබ ජාතීන්ගේ තාත්තා එක දරුවෙක් නැහැ. You are the father of all nations, but you do not have one child. අපි සතියක් පාසා සතියක් ඇදහිල්ලේ ප්‍රකාශන කරනවා. Week after week, we keep reading our faith confession. සමහර විට සමහර අය ඔබට කියලා ඇති මොකද්ද මේ පිස්සුව? Sometimes some people would have told you, what is this nonsense? ඔබ බොරුවක් නේද කරන්නේ? All that you are doing is something wrong, false. මෙන්න උත්තරය. Here is the answer. ඒ ස්ථානයේ කියන අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස. It says, let us hold fast the confession of our hope without wavering. Hallelujah. Hallelujah. අපි ප්‍රකාශ කරන්නේ ඇදහිල්ලේ හා බලාපොරොත්තුවේ දෙයක්. What we are saying is something that is with hope. No.
we are making a proclamation of faith and hope. ඒක තදින් අල්ලගන්න. Hold on to it fast. කොහෙවත් යන කොකෙකුට ඔබට ඇවිල්ලා කියන්න දෙන්න එපා ඔක මෝඩ දෙයක් කියලා. Do not let anybody who is just going around come and tell you that you are a fool. ඔවුන්ට පින්වන්ට හේබ්‍රෙව් 10:23. Show them Hebrews 10 verses 23. ඒ කොකාව ගේන්න හේබ්‍රෙව් 10:23ට. Bring that person to this chapter verses which is Hebrews 10:23. ඔබගේ බලාපොරොත්තුවේ ප්‍රකාශනය පදින් අල්ලගන්න. Hold on fast to your confession of faith. ඇයි ඒ? Why is it? ඇයි ඒ? Why is ඒ it? ස්ථානයේ කියන මක්නිසාද පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාසව සිටින සේක. Because here it says, for he who promised is faithful. ඒ දේ ඉෂ්ට කරන බවට ඔබට සාතිකයක් තිබෙනවා. You have an assurance that what he has said is going to happen. උන්වහන්සේ බොරු නොකියන දෙවියන් වහන්සේ. That the Lord would not lie. උන්වහන්සේ ඒක කරන බව කීවා නම් If the Lord has said that he would do it, උන්වහන්සේ ඒක ඉෂ්ට කරන්ට යනවා. he would do it. හරි වෙලාවේදී At the correct time. හරි ස්ථානයේදී At the correct place. උන්වහන්සේ ඒ දේ ඔබට සහ මට ඉෂ්ට කරයි. The Lord is going to fulfill that for you and නමුත් me. මොකද්ද ඔබගේ කොටස මොකද්ද මගේ කොටස? But what is the part of you and ඒ I? ප්‍රකාශ වීම අපි ප්‍රකාශ කරන ඒ ඇදහිල්ලේ බලාපොරොත්තුවේ ප්‍රකාශනය පදින් අල්ලාගෙන සිටීම. What we have to do is we have to hold fast with what we are confessing, that promise of what we are ඒක confessing. පදින් අල්ලාගෙන We need සිටින්න. to hold fast on to මක්නිසාද that. එය දුන්න තැනන් වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේගේ ඉෂ්ට කරන්ට Because යනවා. what it says that he has promised to be faithful, that the person who has given that to us is promised to be faithful to that. Hallelujah. Hallelujah. උන්වහන්සේගේ කිසි වචනයක් බල රහිත නොවන්නේය. There is no word of the Lord that is without any power in it. උන්වහන්සේගේ මුවින් ප්‍රකාශ වුණු සෑම වචනයක් හා පොරොන්දුවක් ජීවනය අඩංගුව තිබෙනවා. Every word that comes out of his mouth has life in it. උන්වහන්සේගේ වචනය කියා තිබෙනවා මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනය මා වෙතට හිස්ව නෑරී ඇවිත් ඒ යවනු ලැබූ කාරණාව ඉෂ්ට කරන්නේය. It says that the word that has come out of the Lord would not come back to you void. It will accomplish its purpose it has been sent forth. ඒ නිසා උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කිරීමට මැලි නොවන්ට. Because of that, do not hesitate to proclaim the word of God. ඇදහිල්ලෙන් ඉන්න. Be in faith. ඒක තදින් අල්ලගන්න. Hold on to it fast. මක්නිසාද ඒ දුන්න තැනන් වහන්සේ නොවෙනස් වන සේක. Because the person who has given that to us is not a person who would change. 36 වෙනි පදේ බලන්න එම පරිච්ඡේදය. Same chapter verses 36. මක්නිසාද දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය. For you have need of endurance, so that after you have done the will of God, you may receive the promise. සමන් දෙන්න මම කියන දෙයට. Listen to what I'm saying. දෙවියන් වහන්සේට වඩා වැදගත් වන්නේ ඔබගේ අවශ්‍යතාවය සැපීම නොවේ. What is most important to the Lord is not to just supply your need, ඔබගේ සහ මගේ චරිතය යේසුස් වහන්සේගේ ප්‍රමිතියට ගොඩනැගීමයි. to bring you and me to the same standard of the Lord. Hallelujah. Jesus Christ. ඔබ සහ මා තුළ යේසුස් වහන්සේගේ චරිතය ගොඩනැගීමයි දෙවියන් වහන්සේගේ මූලික අවශ්‍යතාවය. What the Lord wants, the main thing is to build up you and me as Jesus Christ. ඒ නිසා උන්වහන්සේ අප තුළ ඉවසිල්ල ගොඩනගනවා. Because of that, He is building up patience in us. හැමදේම ෂණිකව සිදු වුණොත් කවදාද ඔබ සහ මම ඉවසිල්ල ඉගෙන ගන්නේ? If everything is just happening instantly, then when will you and I learn අපි patience? හිතනවා යාඥාව කියන්නේ කරපු ගමන් උත්තර ලැබෙන්න ඕනේ. We think that prayer is as soon as you pray, you need to have receive an නෑ answer. යාඥාව කියන්නේ කෝකටත් තෛලය නොවේ. ඒක මැජික් තෛලයක් නොවේ. No, the prayer is not some magic oil or something. තේරුම් ගන්නට. Understand? ඔබ කියනවා වෙන්න පුළුවන් මම දේව කැමැත්ත කර තිබෙනවා. You might be saying, I have done the will of God. කෝ මට ඒ ප්‍රතිඵල නෑනේ. But why is it that I'm not receiving the උන්වහන්සේ answer? කියනවා ඔබ තුළ ඉවසිල්ල සෑදෙන තුරු. The Lord is saying, until there is patience in you, ඔබ තුළ ඉවසිල්ල සෑදෙන තුරු until there is patience in you, මම ඔබට කී දේ ඉෂ්ට වෙන්නේ නෑ. what I have told you is not going to come to මක්නිසාද fulfill. ඉවසීම හරි වැදගත්. Because being patient is very important. හලෙලූයා. Hallelujah. ඉවසිලිවන්තකම. Being patient. එනිසා ඔවුනේ පොරොන්දුව ඉවසිල්ලෙන් දරාගත්තා. Because of that, they received that promise with patience. තුන්වෙනි පදය. Verses 3. ආබ්‍රහම් තමාට උපන්නා වූ සාරා තමාට වැදුවා වූ තමාගේ පුත්‍රයාට ඊසාක් යන නාමය තැබිය. And Abraham called the son of his son who was born to him, whom Sarah bore to him, Isaac. සාරා තමා වැදුවා වූ. It says the son that Sarah bore to him. හාගර් වැදුවා වූ දරුවා නෙවෙයි. It's not the not the child that Hagar was brought to him. සාරා වැදුවා වූ දරුවා.
the son that Sarah brought to him. දැන් අපි බොහෝ වෙලාවට කතා කරන්නේ ආබ්‍රහම්ගේ ඇදහිල්ල ආබ්‍රහම්ගේ ඇදහිල්ල ආබ්‍රහම්ගේ ඇදහිල්ල. Most often we speak about Abraham's faith. නමුත් කවුරුත් කතා කරන්නේ සාරාගේ ඇදහිල්ල ගැන. But nobody speaks about the faith that Sarah had. ඔව් සාරාට මුලින්ම දෙවියන් වහන්සේ ඒ පොරොන්දු දුන්නම ඇය සැක කළා. ඇය hina වුණා. Yes, at the beginning when the Lord gave her a promise, she doubted it and she laughed. ඒක කවදාද මේක වෙන්නේ? She said, when would this happen? මේක වෙන්න බැරි දෙයක්. This is something that could not happen. නමුත් යම් තැනකදී ඇය දෙවියන් වහන්සේ කියපු දේ විශ්වාස කරන්න පටන් ගත්තා. But at some instant she began to believe what the Lord had told her. මම හිතනවා ඉස්මාኤල්ව දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළාට පස්සේ I think it was when the Lord had the Lord has forsaken forsaken to Ishmael. fulfill the promise through Ismail. සාරා තේරුම් ගත්තා මා තුළින් මේක වෙන්න නම් මමත් ඇදහිල්ල ස්ත්‍රියක් වෙන්න ඕනේ. Sarah would have understood that if this has to happen through me, then I have to become a woman of faith. ආබ්‍රහම්ගේ ඇදහිල්ල විතරක් නෙවෙයි. It's not only Abraham's faith. මා ඔබට පෙන්වන්න යන සාරාගේ ඇදහිල්ල කොයිතරම් දුරට අවශ්‍ය වුණාද මේ හාස්කම සිදු වෙන්න. I'm going to show you that how important it was that for Sarah to have faith for this miracle to take place. හෙබ්‍රේව 11 වෙනි පරිච්ඡේදයේ Hebrew chapter 11. අපිට මේකේ විස්තරය තිබෙනවා. We see this here in chapter 11. හෙබ්‍රේව 11 වෙනි පරිච්ඡේදයේ Hebrews chapter 11. 11 වෙනි පදයේ දෙස බලන්න. Look at verses 11. බයිබලයේ කියනවා ඇදහිල්ලෙන් සාරාත් පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාසවන්තයෙක්යි පිළිගත් නිසා මම එතනින් නවත්වන්නම්. By faith Sarah herself also received strength to conceive the seed, and she bore a I think in the English Bible is the latter part. yeah. She was You can read the whole verse, it's okay. By faith Sarah herself who received strength to conceive the seed, and she bore a child when she was past the age, because she judged him faithful who had promised. ඇදහිල්ලෙන් සාරා පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාසවන්තයෙක්යි පිළිගත්ත පළමුව. It says because she judged him faithful who had promised. ඇයට පොරොන්දුවක් ලැබුණාම When she received the promise, ඇය උත්සාහ කළා මුලින්ම ඇගේ ඥානය මත පීඨා කටයුතු කරන්නට. first of all, when she received the promise, she began to do things with her own wisdom. ඒ නිසායි ඇය මුලින්ම ඇගේ ස්වාමි පුරුෂයා වූ ආබ්‍රහම්ට ඇගේ සේවිකාවව යෝජනා කළේ. That is the reason why at the beginning she told Abraham to take Hagar. නමුත් ඒ සැලැස්ම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළාට But පස්සේ when God rejected that plan, ඇය දැන් එනවා ස්ථානයකට දෙවියන් වහන්සේක කිව්වා නම් දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. she comes to a place now that if the Lord has said something, that He is faithful. උන්වහන්සේට මගේ වයස ප්‍රශ්නයක් නෙවෙයි. For the Lord, my age is not a problem. මගේ ශරීරයේ දුර්වලකම ප්‍රශ්නයක් නෙවෙයි. My physical body is not a මගේ problem. වාතාවරණයේ ප්‍රශ්නයක් නෙවෙයි. My circumstances is not a problem. උන්වහන්සේක කීවා නම් උන්වහන්සේක ඉෂ්ට කරන්ට යනවා. If the Lord has said it, He is faithful to do it. ඔබ ඒ විදියට දෙවියන් වහන්සේව විශ්වාස කරනවද? In that way, do you believe in the Lord? ඔබ කියයි මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. You might say, yeah, I believe the Lord. නෑ ඔබ විශ්වාස කරනවද? ඔබට පොරොන්දුව දුන් තැනන් වහන්සේට ඔබ තුල ඒ කියපු දේ කරන්න පුළුවන් කියලා. No, do you believe that the Lord who had given you a promise that could do that through you? ඔබ කියයි නෑ නෑ සමහර විට මට කියපු දේ අරය තුලින් කරයි. No, you might say, no, sometimes maybe what the Lord has told me, He might do it through someone නෑ else. උන්වහන්සේ ඔබටයි ඒක කීවේ. No, the Lord has told you that. ඔබ කියයි පාස්ටර් ඔබ දන්නේ මගේ දුර්වලකම්. You might say, Pastor, you don't know my weaknesses. ඒක හොඳයි මම නොදන්න එක. It's good that I don't know it. නැත්තම් මේ සභාව මම අතහැරලා ගිහලා ගොඩක් කල්. If not, I would have left this church and gone a long time back. දෙවියන් වහන්සේ විතරක් ඔබ ඒව දැනන් හිටිය හොඳටම ඇති. If only the Lord knows, then it's more than enough. දෙවියන් වහන්සේ ඔක්කොම දැනගෙනයි ඔබට කිව්වේ මම ඔබ තුලින් මේක කරන්න යනවා. It's that the Lord knew everything about you, and that's why He said, through you, I'm going to do this. දැන් ඇය විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේක කියපු නිසා උන්වහන්සේට මේක කරන්න පුළුවන්. Now she's believing that if the Lord has said it, that He can do it. ඒ නිසා කියා තිබෙනවා නිසි වයස පසු වෙලාත් ගර්භණීය වෙන්න ඇය බලය ලැබුවාය. It says that when she had passed the age, that she had the strength to conceive. ඇගේ ශරීරයේ යමක් සිද්ධ වුණා. There was something that happened in her body. ඇගේ ශරීරය දැන් වයසයි දුර්වලයි. Now her body is all weak and she's old. ඔබට හිතන්න පුළුවන්ද වයස අවුරුදු 90ක ආච්චි කෙනෙක් බඩගෙඩියක් තියාගෙන ඇවිදින? Can you imagine an old lady of 90 years walking in with a big stomach? ඔබට පුළුවන්ද ඔබගේ සිතෙන් මවා ගන්නට? Can you just imagine it in your mind? අවුරුදු 90යි 90 years, ගර්භණීයයි. pregnant.
කොහොමද මේක වෙන්නේ? How is it that it could happen? මීට කලින් කාටවත් වෙලා නැහැ. Before this, nobody this had happened to ඉතින් anyone. මනුෂ්‍ය ඉතිහාසයේ දක්වා කාටවත් වෙලා නැහැ. In history, this has not happened before. නමුත් ඇය විශ්වාස කළ නිසා But because she believed, ඒ පොරොන්දුව දුන් තැනන් වහන්සේට කරන්න පුළුවන් කියලා විශ්වාස කරපු නිසා but because she believed that the person who gave this promise can do ඇගේ it, ශරීරය කෙරෙහි නෙවෙයි it says that in her body, ඇගේ වයස නිසා නෙවෙයි it's not because of her age, නමුත් දෙවියන් වහන්සේට පුළුවන් කියලා විශ්වාස කරපු නිසා because she believed that the Lord can do it. ඇගේ ශරීරයේ යමක් සිදු වෙන්න පටන් ගත්තා. There was something that began to happen in her body. යමක් සිදු වෙන්න පටන් ගත්තා. Something began to happen. ඔබ විශ්වාස කරන්න පටන් ගත්තාම If you begin to believe, ඔබ නොදන්න දෙයක් ඔබගේ ශරීරයේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. something that you do not know would begin to ඔබ මේ happen in your ඇදහිල්ලේ body. ප්‍රකාශනයන් කළාම මම අනිත් අයට වඩා වෙනස් කෙනෙක් මම රෝගාතුර නොවිය යුතු කෙනෙක්. When you confess that faith confession, when you say, I'm a person different from the others, I do not become sick. මම අනිත් අයගෙන් පෙනුනත් මම අසම සමයි. Even though I look like the others, I'm not the same as මක් them. නිසාද දිව්‍ය ස්වභාවයට මා පංගුකාර වී තිබෙන නිසා. Because I'm a partaker of the divine divine nature. divine nature. ඒ නිසා මා තුල තිබෙන්ට යන දේ වෙනස්. Because of that, what is going to be in me is different. ඔබ ඒක විශ්වාස කරන්න පටන් ගත්තා. When you begin to believe that, ඔබගේ ශරීරය තුල වෙනස් වීම වෙනවා. even in your body, there's going to be differences that will ඔබගේ take place. වාතාවරණයන් වල වෙනස් වීම Your වෙනවා. circumstances are going to change. Hallelujah. Hallelujah. බයිබලයේ කියනවා මොකද සිද්ධ වුනේ? The Bible says what happened. නිසි කාලයේ පසු වෙලාත් ගර්භණිය වෙන්න ඇය ශක්තිය ලැබුවා. It says when she had passed the age, she received the strength to conceive. වෙන කිසි කෙනෙකුට නොවන දෙයක් ඇයට සිද්ධ වුණා. There was something that happened to her that did not happen to anyone else. Hallelujah. Hallelujah. කාටවත් සිදු වෙලා නැති වෙච්ච දෙයක් ඇයට සිද්ධ වුණා. Something that had not happened to anyone else, it happened to මා her. ඔබට කියන්න යනවා අද දවසේදී Today I'm going to tell you මෙතෙක් කාටවත් වෙලා නැති දේ ඔබට වෙන්න ඕනේ. that there are things going to happen to you that so far that has not happened to anyone මක් else. නිසාද ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ අසම සමයි. Because in front of the Lord, you are somebody that is very special to Him. නමුත් ඔබට මේ ප්‍රතිපත්ති අදාළ කරගන්න පුළුවන් නම් But if you can do what I have told you, දෙවියන් වහන්සේගේ විශේෂ සැලකිල්ලක් ඔබ කෙරෙහි තිබෙන්න you are going to receive a special favor from God upon මක් your life. නිසාද ඔබ අදහන්ට යනවා මගේ දුර්වලකම් අභිබවා මගේ ප්‍රශ්න අභිබවා මගේ සීමිතකම් අභිබවා මේ පොරොන්දුව දුන්න තැනන් වහන්සේට පුළුවන් ඒ දේ කරන්න. Because you are going to believe that no matter what my problems are, no matter what my circumstances are, the person who gave me this promise is faithful to fulfill it. දෙවියන් වහන්සේ කියනවා මම ඒ ඇදහිල්ලට ගරු කරන්න යනවා. The Lord is going to say that I'm going to I am going to honor that Honor kind that of faith. faith. මම ඒකයි ඔබට කිව්වේ ආරම්භයේදී දෙවියන් වහන්සේ හැම කෙනෙකුට එක විදිය සලකන්නේ නැහැ. That is why at the beginning I said that the Lord does not treat each and every person in the same way. එවැනි ඇදහිල්ලක් නැති කෙනෙකුට දෙවියන් වහන්සේ ඒ විදියට සලකන්නේ නැහැ. If you do not have that type of faith, the Lord is not going to treat you in that way. ඒ නිසා මට අවිලා කියන්න එපා දෙවියන් වහන්සේ ඔක්කොමල්ලා ගැන එක විදියට සලකනවා බලන්නකෝ මට මොකුත් නැහැ. ඇත්ත ඔබ ඒ විදියට දෙවියන් වහන්සේව විශ්වාස So කරන්නේ because of that, don't come up to me and say everybody has been treated like this, but I do not get anything. That is true because you do not have that faith. සාරා විශ්වාස කරන්න පටන් ගත්තා. It says that when Sarah began to believe, නමුත් ඇය ආරම්භ කළේ දෙවියන් වහන්සේව සැක කරමින්. but she began with doubt in the Lord. ඔබ සහ මා වගේ. It's like you and me. ඒ නිසායි මේ බයිබල් චරිත ලොකු ශක්තියක් ධෛර්යයක් අපිට දෙන්නේ. It's because of this reason only that all these Bible characters give you and me a lot of ඇය strength. සිනාසුනා. She laughed ඒ විතරක් නෙමෙයි බොරු කිව්වා. and she said a lie also. මම දන්නවා ඔබ එහෙම කරන්නේ නැති බව. I know that you do not do things like that, සාරා එහෙම කළා. but Sarah did that. ඇය දෙවියන් වහන්සේගේ නියෝජිතයට කිව්වා නෑ මම බොරු කිව්වේ නෑ. She told the God's representative, no, I didn't lie. ඔව් ඇයට කියනවා නෑ නුඹ සැබවින්ම hina වුණා. He says, no, you really laughed. ඇය කියනවා නෑ එහෙම කළේ නෑ. No, she says, no, I didn't do it. මේ දිව්‍ය නියෝජිතයාගේ මූණ බලාගෙන පට්ටපල් බොරු කියනවා. She's looking at this person whom the Lord who's representing the Lord, and she's telling a big lie. ඉතින් මම කොහොමද ඔබගෙන් සැබෑව බලාපොරොත්තු වෙන්නේ? So how can I expect you to speak the truth? මේ ස්වර්ගයේ දූතයන්ට The person who was sent from the Lord, මේ ගෑණි බොරු කිව්වා. this woman, she lied to him. ඉතින් අසම්පූර්ණ මට ඔබ බොරු කියද්දී අමුත්තක්ද නැහැ. So when a person like me, when you come and tell a lie to me, is it something different for මමත් me? මෝඩයාසේ ඒක පිළිගන්නවා. I'm also like a fool, I just believe it. මක් නිසාද ඔබත් එක්ක වාද කළ වැඩක් නැහැ. ඒ දූතයා වාද කළේ නැහැ දෙසරේ කිව්වේ. ඔව් යන්ට ගියා. Because there's no point arguing with you. Even that angel, he didn't argue. He just told it twice and he went away. නමුත් සාරා යම් තැනකදී වෙනස් වුණා. But Sarah, at some place, she changed.
ඒ වෙනස ඔබ තුල සිදු වේවා. That may that change come in ඒ your වෙනස life. ඔබ තුල සිදු වේවා. Let it happen in your life. ඇය විශ්වාස කරන්න පටන් ගත්තා. She began to believe. දෙවියන් වහන්සේ කිව්වා නම් ඒක කරනවා. If the Lord has said, He would do it. දෙවියන් වහන්සේ කිව්වා නම් ඒක කරනවා. If the Lord has said, He would do it. ඇගේ ශරීරය වෙනස් වුණා. Her body began to change. ගර්භණීය වෙන්න තරම් වෙනස් වුණා. It changed as long so that she would have a child. ඇගේ ශරීරයේ ඔසොප්පීමේ චක්‍රයන් වෙනස් වුණා. In her Her entire system began to change. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඇය ගර්භණීය වුණා. in the word of God it says that she became pregnant. ඇය දරුවෙක් බී කරන්න ශක්තිය ලැබුවා. She received the strength to bear a child. මෙතන මව්වරු ඉන්නවා. There are mothers here. ඔබ දන්නවා දරුවෙක් බී කරන්න මොනතරම් ශක්තියක් ආයාසයක් වැය වෙනවද කියන එක. You know how much of strength you need to bear a child. ඔබ දන්නවා මේ වේදනාව. You know that pain. ඒ සියල්ල තුලින් සාරාට යන්න දෙවියන් වහන්සේගේ ශක්තිය ආවා. For Sarah to go through all that, the Lord gave her the strength. Hallelujah. Hallelujah. ඔබ මේ පරිච්ඡේදය කියවත් You read this ඒක chapter. මෙනෙහි කරන්න. Meditate on it. බොහෝ ආත්මික සත්‍යතාවයන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට එළිදරව් කරයි. There are a lot of spiritual truths that the Holy Spirit would reveal to you. මම ඔබට පද තුනයි කතා කළේ. I spoke to you only on 3 verses, බොහෝ දේවල් තිබෙනවා. but there are a lot of things. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න. You need to meditate on the word of the Lord. අද දවසේදී මගේ එකම යාඥාව ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යක ස්ත්‍රියක් ඇරෙන්න ඔබගේ ජීවිතේ ස්ථානගත කරන්නට උන්වහන්සේගේ විශේෂ සැලකිල්ල ලබන්න. Today my prayer is that you as children of God, you need to be in one place, in a correct place. Now you need to position yourself so that you would receive God's favor upon your life. Hallelujah. Hallelujah. වටපිට බලන්ට කාලයක් නෙවෙයි. It's not a time for you to look around. මේක අතුලාන්තය දෙස බලන්ට කාලයක්. This is a time that you need to look in your inner being. ඔබගේ ජීවිතය දෙස බලන්ට. Look at your own life. අහන්ට ඇයි මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ මේ ආකාර මම බලාපොරොත්තු වෙන සැලකිල්ල නැත්තේ? Ask, why is it that I do not receive the Lord's favor in the way I need to receive it? දෙවියන් වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. It says that God is not a respecter of person. අනිත් කෙනාට කළ දෙයට වඩා දෙයක් උන්වහන්සේට මට කරන්න පුළුවන්. If the Lord can do something more than what He has done to the other person. නමුත් ඇයි මට නොවෙන්නේ? But why is it that it doesn't happen? මට නොවෙන්නේ මේ කාරණා වලින් කීපයක් හෝ බොහොමයක් මගේ ජීවිතේ ඔබේ ජීවිතේ නොතිබෙන නිසා වෙයි. It doesn't happen because from these reasons there are so many things that does not happen in your and my life. මම ඔබට පෙන්නවා ඔබ මේ කාරණා සරල දේවල් ඔබ කෙරුවොත් ඔබගේ ජීවිතයේ මත දෙවියන් වහන්සේගේ පුදුමාකාර සැලකිල්ලක් ලැබෙන්න යනවා. I showed you that these few things, that through these things that you can receive God's favor upon your life. ඔබ කියනවා වෙන්න පුළුවන් මම දෙවියන් වහන්සේව සැක කළා. You might say that I doubted the Lord. ඒකට කමක් නැහැ. That's okay. නමුත් ඒ සැකය තුල දැන් ඉන්න එපා. But do not still be in that doubting place. සාරා සැක කළා. Even Sarah doubted, නමුත් ඇය වෙනස් වුණා. but she changed. ආබ්‍රහම් සැක කළා. Abraham also doubted. ආබ්‍රහම් ඉනාවෙච්ච අවස්ථාවල් තිබුණා මේ ගැන. There were so many instances that Abraham laughed about it. නමුත් ආබ්‍රහම් අවසානයේදී තීරණය කළා විශ්වාස කරන්න. But at the end of it, Abraham made a decision that he is going to believe. ආබ්‍රහම් තමාගේ නුවණේ පිහිටා කටයුතු කළා. Abraham did things in his own strength. ඒවා සාර්ථක වුණා. Those were all failures. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළා. The Lord rejected all ඔබත් those. ඒ වගේම සමහරවිට ඔබගේ නුවණේ පිහිටා කටයුතු කර ඇති. There may be times that you also might be doing things with your own strength. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කර ඇති. The Lord might have rejected those නමුත් things. දෙවියන් වහන්සේ ඔබව ප්‍රතික්ෂේප කර නැති බව තේරුම් ගන්න. But remember that the Lord hasn't rejected you. උන්වහන්සේ ඔබ කරපු දේවල් ප්‍රතික්ෂේප කර තිබෙනවා වෙන්න පුළුවන්. The Lord may have rejected the things you have done, නමුත් උන්වහන්සේ ඔබව ප්‍රතික්ෂේප කර නැහැ. but the Lord hasn't rejected you. හalleluya. Hallelujah. එනිසා ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. Because of that, you have a hope. ඔබට මෙතෙක් නොවුණු දේවල් ඔබගේ ජීවිතේ සිදු වෙන්න ඕනේ. That things that had not happened to you before has to happen to you now. ඔබ සාක්ෂියක් වෙන්න ඕනේ. You need to become a witness. මේ පොතේ කියා තිබෙනවා දාවිත් ඔහු ගැන කියනවා මාව දකින අයට මම මවිතයට හේතුවක්. In this book we read that David says that people who look at me should be surprised. They marvel at me. They marvel at me. හේතුව දෙවියන් වහන්සේ උට කළා වෙන කිසි කෙනෙකුට නොකරපු දේවල්. The reason is that the Lord did to him that he did not do to others. දෙවියන් වහන්සේ ඒ දේ ඔබට කරන්න කැමතියි. The Lord wants to do those same things to you. ඔබ දකින අය පුදුමෙන් මවිතෙන් බලාවි. So that the people would marvel when they look at you. මේ අපි අර කලින් දැන හිටපු අහවලාද? They are going to ask, is this the same person that we knew before? මොකද්ද ඔබට වුනේ? What happened to him?
ඇයි ඔබට එහෙම වුණේ? Why is it that it happened to you? කොහොමද ඒක ඔබට වුණේ? Well, how is it that it happened to you? ඔබට පුළුවන් වෙයි Then ඔවුන්ට you, සාක්ෂියක් වෙන්න. then you could be a witness to them. හලෙලූයා. Hallelujah. අද දවසේදී Even today. ඔබට උගන්වා තිබෙන ඉතා සරල දේවල් කීපයක්. There is very simple things that I have taught නමුත් you. බලවත් ප්‍රතිඵල උපදවන්න පුළුවන්. But it's something that is very powerful that could be in results in your මට life. මේ දේ ඔබ වෙනුවෙන් කරන්න බෑ. I cannot do this on behalf of you. මේ දේ ඔබට මා වෙනුවෙන් කරන්න බෑ. You cannot do this on behalf of අපි me. එක් එක්කෙනා අපේ ජීවිතවලට මේ දේවල් කරන්න ඕනේ. Each one of us individually, we have to do these things for our life. එවිට ඔබගේ ජීවිතේ ඔබ පිළියෙල කරනවා දෙවියන් වහන්සේගෙන් අසාමාන්‍ය දේවල් ලබන පිණිස. It's then that you are preparing yourself to receive God's favor on your life. ඔබ හැම කෙනෙක්ම සියල්ලේ සඵල වීම දේව කැමැත්තයි. You need to be prosperous in every area of your life. නමුත් ඒකට ඔබ පිළියෙල වෙන්න ඕනේ. But for that, you have to prepare ඔබ yourself. සූදානම් වෙන්න ඕනේ. You have to prepare yourself. මට ඔබට මේක කියන්න විතරයි පුළුවන්. All I can do is only tell you this. නමුත් ඒක පිළිපැදීම ඔබට බාරයි. But what you have to do is up to you. මගේ යාඥාව නම් My prayer is ඔබ මේ ඉගෙනගත්තු සරල දේ that even the simple thing that you learned, ඔබ ක්‍රියාවට දමා සඵල වීමයි. that you will put it to action and be prosperous in it. උන්වහන්සේ එක පවුලකට අවුරුද්දක් ඇතුළතදී 8 වතාවක් මේ විදියට ආශිර්වාද කරන්ට. The Lord within 1 year to bless one family for 8 times ආයතන දෙකක් in 2 different workplaces. ප්‍රධානීන් දෙවර්ගයක් 2 different workplaces. නමුත් ඔවුන් අනුගමනය කරපු නියමයන් එකම නියමයන් නිසා But what they practiced was the same principles. same principles. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර තිබෙනවා. The Lord blessed them. හලෙලූයා. Hallelujah. ඔබට සිද්ධ වෙන්න යන දේ What is going to happen to you? ඒක සිදු වෙන්නේ ඔබ මේ වචනේ ක්‍රියාවට දැම්මොත් විතරයි. It's only if you put this word into action, it's then that it's going to happen to you. මා බෝධිරිමත් කරන්න කැමතියි. I'm here to encourage you. ඔබ අසන්නෙක් පමණක් නෙවෙයි. Do not be only a hearer, අසන දේ ක්‍රියාවට දමන්න. but be a doer of what you are hearing. මට ඔබට දෙන්න පුළුවන් All I can give you, එක කාරණාවයි. it's only one thing. එනම් That is, දේව වචනයෙන් එන දැනුම විතරයි. it's only the knowledge that I get through the word of God. ඔබ ඒක ලබා ගත්තම When you receive it, ඔබගේ වගකීම ඒක ක්‍රියාවට දැමීමයි. your responsibility is to put it into ඔබ ඒක action. ක්‍රියාවට දැම්මොත් විතරයි ඔබට ප්‍රතිඵල එන්නේ. It's only if you put it into action that you are going to receive the results. හලෙලූයා. Hallelujah. අපි සෑම කෙනෙක් ඇස් දෙක වසා ගනිමු. Let's all close our eyes අපගේ හිස නමා ගනිමු. and bow our heads. අද දවසේදී Even today, ඔබට කියා තිබෙන දේවල් what I have told you, මෙනෙහි කරන්ට කාලය ගන්න. begin to meditate on it. ඕ හලෙලූයා. මේක ඔබගේ කාලයයි. This is your time. මේක ඔබගේ කාලයයි. This is your time. ඔබගේ ජීවිතේ වෙනසක් සිදු වෙන්න ඕනේ කාලයයි. This is the time that there has to be a change in your life. මේ වචනය ඔබගේ ජීවිතේ සාර්ථක කරන්නට සමර්ථයි. These words are enough to make your life prosperous. ඔබේ තත්ත්වය කුමක් වුණත් No matter what your situation is, ඔබගේ ජීවිතය කුමක් වුණත් no matter what your life is, දෙවියන් වහන්සේ ඔබට කියපු දේ සුළු කරන්නට එපා. do not take it as ease what the Lord has told you. ඒ වචනය අල්ලගන්න. Hold on to that ඒ word. වචනය ප්‍රකාශ කරන්න. Proclaim that word. ආබ්‍රහම් හැමතැනම කියාගෙන ගියා මගේ නම වෙනස්. Abraham went around telling everybody, my name is changed. මිනිස්සු hina වුණා. People laughed at him. මිනිස්සු hina වෙයි. People will laugh. මිනිස්සු hina වෙයි. People will laugh. ඔබ දේවල් කියනකොට මිනිස්සු hina වෙයි. When you say things, people will ඒකට laugh. කමක් නැහැ. That's okay. ඔබ ඇදහිල්ලෙන් ඒවා ප්‍රකාශ කරන්න. In faith, you proclaim it. මක් නිසාද නුඹේ සිතෙන් ඔබ සැක නොකොට මුවෙන් යමක් කියනවා නම් ඒක ඔබට සිද්ධ වෙන්න Because යනවා. if you do not doubt in your mind and if you proclaim it, that would happen to you. ඔබට ඒක සිද්ධ වෙන්න යනවා. That is going to happen ඔබ to you. ප්‍රකාශ කරන්න. You need to proclaim. ඔබ ප්‍රකාශ කරන්න. You need to දෙවියන් proclaim. වහන්සේ මගේ ජීවිතය ගැන මෙසේ කියා තිබේ. You need to proclaim that the Lord has said like this about ඕ my දෙවියන් life. වහන්සේ මගේ ජීවිතයට මෙසේ කියා තිබේ. The Lord has said like this to my life. මම ඒක විශ්වාස කරනවා. I believe this. මම ඒක ප්‍රකාශ කරනවා. I proclaim this. මම විශ්වාස කරන දේ මම මුවින් ප්‍රකාශ What I කරනවා. believe, I'm going to proclaim with my උන්වහන්සේ mouth. කියපු දේ මම විශ්වාස කරනවා. What the Lord has said, I'm going to believe. මිනිස්සු කියයි මේක ඒකට කාලය නොවේයි. People might say this is not the time ඔබ for නෙවෙයි it. ඒකට සුදුස්සා. You are not the right person for it. නමුත් ඔබ කියන්නේ මම ඒව දන්නේ නැහැ. You might say, I don't know that. මම දන්නේ එක දෙයයි. I know only one thing. උන්වහන්සේ මට මේක කිව්වා. The Lord has said this මම ඒක to me. විශ්වාස කරනවා. I believe it. මම ඒක ප්‍රකාශ I'm කරනවා. going to proclaim it. මම දන්නවා මට ඒ පොරොන්දුව දුන්න තැනැත්තා විශ්වාසවන්තයි. I know that the person who has given me that promise is faithful. Hallelujah. Hallelujah.
අධෛර්ය වෙන්න එපා. Do not get අධෛර්ය discouraged. වෙන්න එපා. Do not get අධෛර්ය discouraged. වෙන්න එපා. Do not get discouraged. අධෛර්ය වෙන්න එපා. Do not get දෙවියන් discouraged. වහන්සේ ඔබට කියා තිබෙන දේ විශාලයි. What the Lord has told you is a big thing. දෙවියන් වහන්සේට ඔබ ගැන තිබෙන සැලසුම් විශාලයි. The plans that the Lord has for you is great and big. ඒ නිසා ඒවා ඉෂ්ට වෙන්න යනවා. Because of that, those things are going to happen. ඒවා එක රැයකින් ඉෂ්ට නොවුනත් Even if it doesn't happen in one night, ඔබ ඉවසිල්ලෙන් ඉන්න යනවා. you are going to wait with ඔබ patience. ඇදහිල්ලෙන් ඉන්න යනවා. You are going to wait ඔබ in ඒක faith. පදින් අල්ලගන්න You are going යනවා. to hold it half fast. මක් නිසාද උන්වහන්සේ විශ්වාසවන්තයි. Why is it? Because the Lord is ඕ faithful. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා. Lord, we want to praise your name. ස්වාමිනී ඔබගේ දාසයා ඔබ මට දුන් දේ ප්‍රකාශ කර තිබෙනවා. Jesus, thank you. එබැවින් මම යාඥා කරනවා. ඔවුන් ඇසූ ලෙසම ඔවුන්ට ගොස් ක්‍රියාවට දමා සඵල වෙන්න උපකාර කළ මැනව. ස්වාමිනී මගේ යාඥාවත් මගේ ආශාවත් ඔබ දකිනවා. සභාවේ ඉන්න සියල්ලන් ඔබගේ වචනේ ප්‍රකාරයට සඵල වී දියුණු වෙන එකයි. ඔවුන් තුල ක්‍රිස්තුස් වහන්සේ ගොඩ නැගෙන එකයි. ස්වාමිනී මම යාඥා කරනවා. මේ සභාව බලයෙන් බලයට යන පිණිස. ශක්තියෙන් ශක්තියට යන පිණිස. මහිමයෙන් මහිමයට යන පිණිස. Father, thy servant has spoken the word that you have given unto me. And I pray in the name of Jesus today. Lord, let them be doers of thy word. Even as they go and implement the principles which your word has taught them today. I pray, Father, that they will receive your uncommon favor in their life. There will be divine visitations taking place in their life. They will see how the Lord cares for them. They will see the provision of God. They will see the protection of the Lord. They will, Lord, be blessed in their going out and their coming in. Oh, my Father, in the name of Jesus, let them prosper in every aspect of their life. Lord, if there are barrenness in any area of their life, let that barrenness go in the name of Jesus. Even as they begin to implement the principles that thy servant has spoken from thy word, O my Father, let barrenness depart in the name of Jesus. And let them be fruitful, O Father. Let them be so fruitful. Let them see how the Lord has blessed them. Let them be a living testimony for thy goodness and thy faithfulness, Lord, into their families, into their communities, O Father God. I thank you, Father. ස්වාමිනී ඔබට ස්තුති කරනවා. ඔබට ගෞරව කරනවා. ඔබට ප්‍රශංසා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.